මගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතයි. පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගන්නේ නම් මලල්ගොඩ කමිටු වාර්තාවෙන් නිදහස් කර තානාපති ධූරයක් ලබා දෙන බව හිටපු ජනපති මෛත්‍රී පූජිත්‍ර පොරොන්දු වුණා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි පාස්කු කොමිසමට කියයි. රඳවිය කුමාරගෙන් කුරුවිට බන්ධනාගාර ප්‍රධානියා ඝාතනයට බන්ධනාගාර සැරෙන්වරයෙකුගෙන් සැලැස්මක්. ගහජාවාරම්භට සම්බන්ධ රේගු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට. රනිල් මංගල අනුර ඇතුළු පිරිසක් දේශපාලන පරිගැනීම් ගැන සොයන ජනාධිපති කොමිසම හමුවට. අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් ජාතික වැඩසටහනක්. පරිසර සංවිධාන මනුසත් දෙරණ එක්වදියත් කළ ක්‍රියාන්විතයට අග්‍රාමාත්‍යවරයාත් එක්වෙයි. කොවිඩ් නිසා පාළුවට ගිය ගෝල්ඩන් මයින්. පාස්කු ප්‍රහාරයට පසු ඒ වරක්වා නොගැනීමේ වගකීම බාරගෙන පොලිස්පති දුරෙන් ඉවත් වුවහොත් ප්‍රහාරය පිළිබඳව සෙවීමට මුළුබරට පත් කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාවද වෙනස් කොට විදේශ තානාපති දුරයක් ලබා දෙන බවට ඒවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී තිබූ බවට පාස්කු ජනාධිපති කොමිසමේදී ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කෙරුණා. සාක්ෂි ලබා දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙම සිද්ධිය අනාවරණය කරමින් වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් හිටපු ජනාධිපතිවරයා දැනුම්වත් කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ තෙවැනි දිනටත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී රාජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ රාජ්‍ය බුද්ධි සේවයෙන් ආරක්ෂක ලේකම් වෙත එවා තිබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තා නිසි ලෙස පරිශීලනය කළේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා දිගින් දිගටම පැවසුවේ තමන්ට රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් සෑම වාර්තාවක්ම කිසිදු විශ්ලේෂණයකට භාජනය නොකොට හුදු තොරතුරු පමණක් කොළයකට සීමා කර එවා තිබූ බවයි. එමගින් ගත හැකි ක්‍රියාමාර්ගයක් නැතයි පැවසූ හේමසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ එවැනි තොරතුරු අවශ්‍ය වන්නේ ක්‍රියාත්මක මට්ටමේ සිටින පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාස් සිට නිසා තමන්ට විශ්ලේෂණය කළ තොරතුරු ලබා දීම සිදුවිය යුතුව තිබූ බවයි. ඔබ කියන විදිහට හරියාකාරව විශ්ලේෂණය කළ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය නොදුන්නා නම් ඇයි ඒ ගැන ජනාධිපතිවරයා දැනුවත් නොකළේ? මට දිගින් දිගටම ලැබුණේ විශ්ලේෂණය නොකරපු වාර්තා වුණාට මම ඒ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කියන්න ගියේ නැහැ. මොකද ඒ ගැන තේරුම් ගන්න හෝ තවත් තේරුම් කරලා දෙන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඔබ හිටපු ජනාධිපතිවරයාව අවතක්සේරු කරනවද? අවතක්සේරුවක් නෙවෙයි ස්වාමීනි. පැහැදිලි කරන්නම් මං. එක්තරා රැස්වීමකදී මං කරපු ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශයක් ගැන වටේ හිටපු ඇවිත් ජනාධිපතිට බොරු කියලා තිබුණා. ඊට පස්සේ විශ්වාසයක් නැහැ කියලා මා එක්ක ඍජු සම්බන්ධතාවක් නැහැ. පවුලේ අය කිව්වා ඉල්ලා අස්වෙන්න කියලා. ඒ නිසා මම ඉල්ලා අස්වෙන්න හිටියේ. නමුත් ඊට කලින් පාස්කු ඉරිදා මේ අවාසනාවන්ත සිද්ධිය වුණා. ස්වාමීනි, රේකීය ඇමති හා ලේකම් අතර සොහොසතාව නැත්නම් වැඩ කරන්න බෑ. ඔය දෙගිඩියාව එහෙමනම් පාස්කු ප්‍රහාරයේ එල්ලවන තුරුම පැවතුනාද? ඒකද හේතුනේ මේ ආරක්ෂක කටයුතු මගහැරෙන්න? අතිශයින් දැඩිව පැවතුනා. දවසින් දවස එක වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මම දන්නේ නැහැ. සමහර රෝගාබාධ මිනිස්සුන්ට එනවනේ එක වෙන්න ඇති දැඩි කැමැත්ත. මෙහිදී රාජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පූර්ව අනතුරු ඇඟවීම එවකට ජනාධිපතිවරයාට ලබා නොදුන්නේද යන්නයි. මට විශ්වාස කරන්න බෑ කොයිම අවස්ථාවකවත් නිලන්ත මේ ගැන ජනාධිපතිවරයා දැනුවත් කළේ නෑ කියලා. එතරම් සුහදතාවක් ජනාධිපති හා නිලන්ත අතර තිබුණා. මීට බොහෝ පෙර අවස්ථාවල මට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකෙන් එන වාර්තා මටත් කලින් ජනාධිපතිට දීලා තිබුණා නිලන්ත විසින්ම. කොහොමත් මෛත්‍රීපාල සිරිසේන මහතාමනේ නිලන්ත ජයවර්ධනව ගෙනල්ලා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට පත් කළේ. ඔවුන් සුහදව හිටියා ඒ නිසා. මෙහිදී හේමසිරි ප්‍රනාන්දු මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළා. පාස්කු ප්‍රහාරයට පසු අප්‍රේල් 24 වෙනිදා මම ගියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමු වෙන්න. ඒ වෙනකොට ජනාධිපතිවරයා පූජිත් ජයසුන්දර මහතාට කියලා තිබුණා පූජිත් ඔයා මේක වගකීම බාර අරන් ඉල්ලාස් වෙන්න. මම මලල්ගොඩ කමිටුවේ වාර්තාව විනාශ කරවලා දෙන්නම්. ඔයා බය වෙන්න එපා. ඔයාට විශ්‍රාම වැටුප වරප්‍රසාද දීලා සුදුසු රටක තානාපතිකමක් දෙන්නම් කියලා. නමුත් පූජිත් ජයසුන්දර මහත්මයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ මේ යෝජනාවට එකඟ වෙලා තිබුණේ නැහැ. මං ගිහින් එදා කිව්වෙත් එය එසේ නොකළ යුතුයි කියලා. මං ඒ ගැන වැඩි කතා කළේ නැහැ. මං ඇහුවා එතුමාගෙන් ඔබතුමා කියන විදිහට මේ ප්‍රහාරය ගැන දැනුම් දුන්නේ නැහැ කියන එකට වග කියන්න ඕනේ මමද නිලන්තද පූජිත්ද කියලා. මං ඊට පස්සේ කිව්වා නිලන්තනේ ඔබතුමාට ඉතා සමීපව කටයුතු කළේ කියලා. එතකොට කිසිම සද්දයක් නැතුව ජනාධිපතිවරයා නිහඬව බිම් බලා ගත්තා.
මං එතනදී ආයෙත් කිව්වා ජනාධිපතිතුමා කවදාවත් ලේකම්වරයෙක්ට විනාඩි 10ක්වත් කතා කරන්න ඉඩ නොදී ඉන්න එපා. එහෙම වුණොත් මේ අමාත්‍යාංශය දුවන්න බෑ. මං ඉල්ලාස් වෙනවා. මගෙන් පස්සේ එන කෙනෙකුටවත් දවසකට පැය භාගයක් හමු වෙලා සාකච්ඡා කරන්න ඉඩ දෙන්න කියලා. ඔබ ජාතිය අමතක කළ ප්‍රකාශය නිසා මට ආත්මගරුත්වය තියාගෙන ඉන්න බෑ. මම ඉල්ලාස් වෙනවා. එහෙම කියලා ආචාර කරලා ඇවිත් මම ඉල්ලාස් වීම දැනුම් දුන්නා. ඔබට අප්‍රේල් 20 වෙනිදා රෑ නිලන්ත ජයවර්ධන මහත්මයා දැනුම් දුන්නද ප්‍රහාරය ගැන? ඔව් මට නිලන්ත WhatsApp කරලා තිබුණ පණිවිඩයක්. ඒකේ තිබුණා ඉදිරි පැය 24 තුල ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මම නිලන්තට කිව්වා පොලිස්පති සමග සාකච්ඡා කරන්න කියලා. මාත් පොලිස්පතිට ඇමතුමක් ගත්තා උපදෙස් දෙන්න. ඒ වෙනකොටත් ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දෙන ගමන් ඉන්න කියලා මට කිව්වා. ඔබ ඇයි එම තොරතුර ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන්ට නොකිව්වේ? අපිට ඒ දෙන්න එක්ක කතා කරන්න තහනම් කරලා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒ දෙන්න ඉන්න සාකච්ඡාවකටවත් යන්න එපා කියලායි තිබුණේ. හේමසිරි ප්‍රනාන්දු මහත්මයා ඔබ ප්‍රහාරයෙන් පස්සේ මාධ්‍යයට කියලා තිබුණා ගහනවා කියලා දැනගෙන හිටියා. ඒත් මෙච්චර ගහයි කියලා හිතුවේ නෑ කියලා. ඒ ගැන පැහැදිලි කරන්න. මං ඒ වෙනකොට පැය 48ක් විතර නිදි වරලා බොහොම තෙහෙට්ටු වෙලා හිටියේ. මොනවා කිව්වද කියලා මට මතක නැහැ ඒ වෙලාවේ විදේශ මාධ්‍යවේදීන්ට. මෙහිදී අද දෙරණ ඔස්සේ විකාශය කළ හේමසිරි ප්‍රනාන්දු මහතා කොච්චිකඩේ දේවස්ථානයේ අසලදී විදේශ මාධ්‍යයකට ලබා දී තිබූ ප්‍රකාශය ජනාධිපති කොමිසම හමුවේ යලි පෙන්වීමට සැලැස්සුවා. Why weren't the churches protected if you had a warning? How many churches to be protected? But we informed that there is we never expected an attack of this magnitude. But you had warnings about a suicide bomber. Not to this extent. It's a isolated, maybe one or two attacks here and there and various things. We never expected it to be so big. හේමසිරි මහත්මයා ඔබ ඔය කියන පැය 48ක තෙහෙට්ටුවක් නම් අපිට පෙනුනේ නෑ මෙතන. ඔබ හරි ජවයෙන් සහ ෆ්‍රෙෂ් උත්තරනේ දුන්නේ. මට ෆ්‍රෙෂ් එකක් ආවා අහපු ප්‍රශ්න වලට කේන්ති ගිය නිසා. කුරුවිට බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතාව වෙනත් බන්ධනාගාරයේ රැඳවියෙකුගේ මාර්ගයෙන් ඝාතනය කිරීමට එහි සැරයන්වරයෙකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවට කුරුවිට පොලිසිය රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළා. කුරුවිට බන්ධනාගාර අධිකාරිවරයා ඝාතනයට බන්ධනාගාර සැරයන්වරයා කුමන්ත්‍රණය කරත්තේ වෙනත් බන්ධනාගාරයක් තුළ සිටින පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ රඳවේකු මාර්ගයෙන් හෙරොයින් ජාවාරම් කරුවන් සහ පාතාල ක්‍රියාකාරීන් හා සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව මත අදාළ සැරයන්වරයා කුරුවිට බන්ධනාගාරයේ සිට පල්ලේකැලේ බන්ධනාගාරයට මෙවර විටත් ස්ථානමාරු කර සිටින අයෙක් බවයි පොලිසිය පවසන්නේ. අදාළ සැරයන්වරයා කුරුවිට බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි අවස්ථාවේ අභ්‍යන්තර සේවාවලින් ඉවත් කර එලිමාන් රාජකාරියට යෙදවීම සහ ඔහු විසින් බන්ධනාගාරය තුළ සිදු කරන ලද විවිධ විෂමාචාර සිද්ධීන් වැළැක්වීම හේතුවෙන් බන්ධනාගාර අධිකාරිවරයා සමග උරණ වී මෙම ඝාතන සැලසුම් කර ඇති බවට කරුණු හෙළි වී ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා. මෙවර විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අඳවා සිටින හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සහ පාතාල ක්‍රියාකාරකයෙකු වන තිලංග රෝහිත රාමනායක ඩොහොත් රාමනායක සුද්දා නැමැත්තා යොදා ගනිමින් සැකකාර සැරයන්වරයා මෙම ඝාතන කුමන්ත්‍රණය මෙහෙයවා ඇති බවයි කුරුවිට පොලිසිය අධිකරණයට දන්වා සිටියේ. රාමනායක සුද්දා නැමැති පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනෙකු වන සම්පත් සහ දිනේෂ් නැමැති පුද්ගලයන් යොදාගෙන මෙම ඝාතනය සැලසුම් කර ඇති බවයි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් වන්නේ. ඒ අනුව මේ වන විට කුරුවිට බන්ධනාගාරයේ අඳවා සිටින රාමනායක සුද්දා නැමැත්තාගෙන් කුරුවිට පොලිසිය ඊයේ ප්‍රකාශයක් සඳහන් කරගෙන තිබෙනවා. මේ අතර මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදු කර දින 3ක් ඇතුළත කරුණු වාර්තා කිරීමට බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ අධිකාරිවරයෙක් පත් කළ බව බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දනේක නායක මහතා අද දෙරණ වෙත සඳහන් කළා. මේ අතර පානදුර කොට්ටාශ අපරාධ විමර්ශනයකකට ලැබුණු තොරතුරක් මත හෙරොයින් මිලිග්‍රෑම් 800ක් සමග කාන්තාවක් සහ ඇගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවටගෙන තිබෙනවා. මොස්තර නිරූපණ ශිල්පිනියක වශයෙන් සේවය කරන අදාළ කාන්තාව සහ ඇගේ සැමියා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින්නන් බවයි පොලිසිය පවසන්නේ. ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී පානදුර නගරයට දෙහිවල සිට සංවිධානාත්මකව හෙරොයින් අලෙවි කරන පුද්ගලයන් දෙදෙනෙකු උපාධියතුවක මාර්ගයෙන් අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 400ක් ජංගම දුරකථන 6ක් සහ රුපියල් 5000ක මුදලක් පොලිස් භාරයටගෙන තිබෙනවා. මහා සංඝරත්නයේ උපදෙස් හා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසාදය පළ කර තිබෙනවා. එම උපදේශක සභාව සමග ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මහා සංඝරත්නයේ උපදෙස් හා අදහස් ලබා ගැනීම සඳහා අප්‍රේල් මාසයේ ස්ථාපනය කෙරුණු බෞද්ධ උපදේශක සභාව 6 වෙනි වරට ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස් වුණා.
එම උපදේශක සභාව විසින් මෙතෙක් කරනු ලැබූ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනයේ සිදු කෙරෙනු අතර ජනාධිපතිවරයා අනුගමනය කරන පිළිවෙත් යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වන බව මහා සංඝරත්නය එහිදී විශ්වාසය පළ කර තිබෙනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඓතිහාසික ස්ථාන සුරැකීම, අඩුපාඩු ඉවත් කර පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය සැලසීම, විහාරස්ථාන ඉඩම් නිරවුල් කර පූජා ඔප්පු ලබා දීම, දහම් පාසල් අධ්‍යාපනය, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, పూర్ව ළමාවිය සංවර්ධනය, ජාතික ආරක්ෂාවට රජය ප්‍රමුඛත්වය ලබා දෙමින් ක්‍රියාත්මක වීම පිළිබඳවද මහා සංඝරත්නය ප්‍රසාදය පළ කළ බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළා. එමෙන්ම මද්‍රව්‍ය මර්ධනය, පරිසර සංරක්ෂණය, ශාසනික කතිකාවකට පසුබිම සැකසීම, බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඇතුළු යෝජනා පිළිබඳ රජයේ අවධානය යොමු කරමින් කටයුතු කිරීම පිළිබඳවද එහිදී ප්‍රසාදය පළ වී තිබෙනවා. පුරාවිද්‍යා ඉඩම්වල ස්ථාපිත විහාරස්ථාන පිළිබඳ දීර්ඝකාලීනව පැවති ගැටලු විසඳීම සඳහා පුරාවිද්‍යා පනතට සංශෝධන එක් කිරීමට ගත් තීරණය පිළිබඳව පාර්ශව රැසක් ප්‍රසාදය පළ කර ඇති බවද මෙහිදී මහා සංඝරත්නය විසින් පෙන්වා දුන්නා. බෞද්ධ උපදේශක සභාව සෑම මාසකම 3 වෙනි සතියේ සිකුරාදා රැස්වීමට නියමිතයි. නීති විරෝධීව මෙරටට ආනයනය කළ කහ කිලෝග්‍රෑම් 33000ක් නීති විරෝධී ආකාරයෙන් රේගුවෙන් බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කහතොගය බහලුම් 3ක අසුරා තිබියදී පසුගියදා පොලිසිය විසින් සොයාගනු ලැබුවා. කහ ආනයනයේ අත්හිටුවීමත් සමග නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන වූ කහ කිලෝග්‍රෑම් 33000ක් පොලිසියට ලැබුණු තොරතුරක් මත බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ වාහන අංගනයක කන්ටේනර් රථ 3ක සගවා තිබියදී පසුගියදා 7 වනදා පොලිසිය සිය භාරයට ගනු ලැබුවා. ඒ වටිනාකම රුපියල් කෝටි 11කට අධිකයි. ඩුබායිහි සිට මීට දින 4කට පෙර එම කහතොගය ගෙන්වා ඇත්තේ වීදුරු ආනයනය කරන මුවාවෙන්. නීති විරෝධීව මෙරටට ආනයනය කළ එම කහ බහලුම් 3 රේගුවෙන් පිටකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය අද රේගුවේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ආනයනකරුවා ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, අනුර කුමාර දිසානායක, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු දේශපාලඥයින් පිරිසක් අද දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ අද පෙරවරු 10ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10ට පමණ දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියා. එමෙන්ම යහපාලන රජයේ පැවති දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයින් වන මංගල සමරවීර, පාටලි චම්පික රණවක, මලික් සමරවික්‍රම, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ද අද පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. රවුෆ් හකීම්, ආර් සම්බන්ධන් සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් අද දිනේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. දිවිනැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වග උත්තරකරුවන් ලෙස නම් කළ ඔවුන්ට අද දිනේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව උදෑසන 11:30ට පමණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම්.ඒ. සුමන්දිරන් මහතා සහ අනුර කුමාර දිසානායක මහතා කොමිසමෙන් පිටව ගියා. අද තිබුණ විභාගයට අදාළ ඩොකියුමන්ට්ස් තොරතුරු අපිට ලබා දෙන්න ගෙනීම අපි කරා. අලුත් දිනයක අපිට ලබා දෙවි කියලා අපි හිතනවා. 2015 ආණ්ඩුව ආපු හැටියෙම අගමැතිතුමයි ජනාධිපතිතුමයි දැන් ඉන්න දෙන්නම ඔය වගේ කැඳෙවුවා මේ BMICH එකේ කොමිසම් වලට. දැන් ඔබතුමාලා එනවා. මොකද්ද මේ කියන්නේ දෙකම කාසිය දෙපැත්තද? කොමිෂන් නම් ගොඩක් දාලා තිනවා අපේ රටේ. මහජනයාගේ ධනය තවත් විනාශ කිරීමේ ආකාරයක් තමයි පසුගිය කොමිසම් සභාවලින් අපිට පෙන්වන්න කරලා තිබෙන්නේ. ඒ නිසා මේක එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 20ට ඔබේ අදහස මොකක්ද? මේ සැරේ කැබිනට් මණ්ඩලයේ තීරණ අරගෙන තිබෙන්නේ නැවත පරණ 20ම ගේන බව. ඒ නිසා දැන් 20 කොයි 20ද කියන එක තීරුම් ගන්නත් බැරි තරමට අලකලංචයක් තමයි රටේ සිද්ධ වෙලා තිබෙන්නේ. මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාද දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට අද පෙරවරුවේ එහි පැමිණියා. නීත්‍යානුකූල ආකාරයෙන් ගෙන්වන ලද කන්ටේනර් රථයක් නීති විරෝධීව රේගුව තුළ රඳවා ගනිමින් නඩු පැවරීමෙන් තමන් දේශපාලන පලිගැනීමට ලක් වූ බව පවසා සිදු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු කොමිසම හමුවේ පෙනී සිටින බව සඳහන්.
ගොලිය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 3,06,80,000ක් මවා ගොස් ඇති අතර සමස්ත මරණ ගණන 9,55,000කට අධිකයි. මේ අතර ඊයේ දිනේ නව ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 3,281ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස්ගතව සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයින් 5 දෙනෙකුට COVID-19 ආසාදනය වීමත් සමග මෙරට සමස්ත රෝගීන් ගණන 3281 දක්වා ඉහළ ගියා. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් හොංකොං, ලයිබීරියාව, බහරේන් සහ ඕමාන් සිට පැමිණි සිව් දෙනෙකු සිටින අතර අනෙක් ආසාදිතයා ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙක්. මේ වන විට වෛරස් ආසාදිතයින්ගෙන් 3060 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 208 දෙනෙකු පමණයි. මේ අතර ක්වාතමාලාවේ ජනාධිපති එලෙන්ද්‍රෝ ජියමයිතෙයි කොවිඩ් රෝගයට ගොදුරු වී තිබෙනවා. ඒ අනුව වෛරසයට ගොදුරු වූ සිව්වන දකුණු ඇමරිකානු රාජ්‍ය නායකයා බවට එලෙන්ද්‍රෝ පත්වනවා. ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව මෙරට වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහන ගල්කිස්ස වෙරළ තීරයේදී අද ආරම්භ වුණා. ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මනුසත් දෙරණ සහ පරිසර සංවිධානවල එකමුතුවෙන් දියත්වන මෙම ක්‍රියාන්විතයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙක් වුණා. ජාත්‍යන්තර වෙරළ පවිත්‍ර කිරීමේ දිනයට සමගාමීව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙරට වෙරළ පවිත්‍ර කිරීමේ සත්‍යයක් ප්‍රකාශයට පත් කළ අතර එහි සමාරම්භක වැඩසටහන අද පැවැතුනේ ගල්කිස්ස වෙරළ තීරයේදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන ආරම්භ වූ අතර ඊට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍ය ආචාර්ය නාලක කොඩහේව ඇතුළු මැතිඇමතුරුන් මෙන්ම යුද හමුදාපති රුජිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සමාරම්භකෝත්සවයෙන් අනතුරුව අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් වෙරළ ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ වුණා. මේ වෙරළ තීරයත් ඒ වගේම අපේ අවට තියෙන සාගරයත් අයිති මේ රටේ මහජනතාවට. ඒක රැකගැනීමේ වගකීම තිබෙන්නේ මහජනතාවට. ඒ නිසා අද විශේෂයෙන්ම මේ වැඩසටහනේදී උත්සාහ කරනවා ජනතාව දැනුවත් කරන්න ඒ ජනතාවගේ තිබෙන අයිතිය ගැන ජනතාවගේ තිබෙන වගකීම ගැන. සුන්දර ගල්කිස්ස වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පරිසර සංවිධානවලට අමතරව පාසල් සිසු සිසුවියන්ද එක්ව සිටියා. එතකොට අද දින තව සතියක් දක්වා ලංකාවේ තියෙන ස්ථාන 80කට වැඩි ප්‍රමාණයක වෙරළ කලා පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අපි හැමදාම කියන්නේ මේක එකතු වෙන කියලා. මේ සමරන්නේ අන්තර්ජාතික වෙරළ පිරිසිදු කිරීමේ දිනය. මේ දිනයේදී සමස්ත ලෝකවාසීන්ම තම තමන්ගේ වෙරළ තීරණයට එකතු වෙලා එහි කුණු කසල අපද්‍රව්‍ය එකතු කරලා ඒවා ලේඛනගත කරලා යම්කිසි වාර්තාවක් හදනවා. ඉතින් ශ්‍රී ලංකාව විදියට අපිත් සමස්ත සමාජයට පණිවිඩයක් ගෙන යන්න හැමෝම පරිසරය ගැන සංවේදී කරන්න, සාගරය ආරක්ෂා කරන්න, පෙළඹීමක් ඇති කරන්න එක තමයි අපි අද මේ දිනේ මේක මේ තරම් උත්සාහකාරයෙන් සිද්ධ කරන්නේ. අදින් ආරම්භ වන වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන දිවයින පුරා වෙරළ තීර රසකදී දින 7ක් මුළුල්ලේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සමස්ත පවිත්‍රතා වැඩසටහන සඳහා අනුග්‍රහක දායකත්වය දක්වන්නේ මනුසත් දෙරණයි. මේ විදිහට සතියක් පුරාවටම ලංකාවේ සියලුම වෙරළ තීරයන් ඉලක්ක කරගෙන මේ දැවන්ත ක්‍රියාන්විතය සිද්ධ වෙනවා. අද දවසේදී ගල්කිස්සෙන් ආරම්භ වුණාට අපි සියලුම දෙනාට ආරාධනා කරනවා අද දවසේත් ඔබ ගල්කිස්ස ප්‍රදේශයේ ආශ්‍රිත කෙනෙක් නම් එන්න ගල්කිස්ස වෙරළ තීරයට අපිත් එක්ක එකතු වෙලා මේ විදිහට වෙරළ තීරය සුද්ධ පවිත්‍ර කරන්න. මහමේ බේරුවල ගෝල්ඩන් මයිල් වෙරළ තීරයට අද අත්වැ තීරණව පිළිබඳව අද දෙරණ කළ සොයා බැලීමක් මේ. බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අලුත්ගම මොරගල්ල වෙරළ තීරය. රන් සැතපුම නොහොත් ගෝල්ඩන් මයිල් යන අන්වර්ථනාමයෙන් හැඳින්වෙන මෙම වෙරළ තීරය සැබවින්ම එම අන්වර්ථයට විශේෂණයක්. ලෝපුරා දෙස් විදෙස් සංචාරකින්ගේ නොමද ජනාන්තරයට පත් සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම වෙරළ තීරය ප්‍රසිද්ධියක් උසරනවා. කෙසේ වෙතත් COVID-19 වෛරස ව්‍යාප්ති අවදානම හමුවේ මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැඩීමත් සමග වෙනදා සංචාරකයන්ගෙන් පිරි ඉතිරී ගිය වෙරළ තීරයට අද අත්ව ඇති ඉරණමයි මේ. කලක් තිස්සේ ප්‍රදේශවාසී පවුල් 2000ක පමණ ප්‍රධාන ජීවනෝපාය වූයේත් වෙරළ හා බැඳුණු සංචාරක කර්මාන්තයෙන් උපයා ගන්නා ආදායමයි. උද්ගත වැති තත්ත්වය හමුවේ අද වන විට ඔවුන් සියල්ලන්ගේම ජීවනෝපාය ඇන හිට තිබෙනවා.
ඒ දවස්වල අපිට හොඳට මේ ගමේ කට්ටියට හොඳ සල්ලි තිබුණා. නමුත් මේ ව්‍යාසයෙන් පස්සේ අපිට කියන්න දෙයක් නැතුව අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. මුරගල්ල සංචාරක ව්‍යාපාරිකයන් රජයෙන් සිදු කරන්නේ එකම එක ඉල්ලීමක් පමණයි. කියන්නේ අපිට මේ ව්‍යාපාරය ගොඩනගා ගන්න නැවතත් අපි හැමෝටම උදව්වක් කරන්න කියලා. විදේශ සංචාරය නැතුණත් ලංකාවේ සංචාරකයන් ඉන්නවා ලංකාවේ මේ වෙරළ දකින්න. දේශීය සංචාරයෙන් එන්න පුළුවන් ක්‍රමයක් හදනවා නම් අපි වෙරළ ආරක්ෂා වෙනවා අපේ ගම ආරක්ෂා වෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. කොවිඩ් මර්ධන මෙහෙයුමේ ඉදිරිපෙළ වෛද්‍යවරයෙකුගේ සැබෑ අත්දැකීම් අලලා ලියවුණු ලොක්ඩවුන් සහ නිදහස නම් ග්‍රන්ථයේ එළිදැක්වීම පසුගියදා කොළඹදී සිදු කෙරුණා. මෙම කෘතිය රචනා කර ඇත්තේ වෛද්‍ය ධම්මික අධිකාරී වත්තගේ මහතා විසින්. හොරණ ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ ගුරුගොඩ ප්‍රදේශයේදී අද අලුයම රියදුරට නින්ද යාම හේතුවෙන් ලොරි රථයක් මාර්ගයේ නිවතට පැන විදුලි රැහන් කණුවක ගැටි අනතුරක් සිදු වුණා. කොටගල පතන මාර්ගයේදී පස්කන්දක් කඩා වැටීමෙන් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව තිබෙනවා. අද දෙරන මධ්‍යහන පාත් විකාශය නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්. වැඩාතරතුරත් රස උපරිම කරගන්න උකුමූකු වීවත එකක් බොන්න දැන් හොඳම වෙලාව. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල් දැතට සුමුදුයි පැල්ලම් මට්ටුයි.